නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මාදිට්ඨිකෝ බන්තේ උච්චති කිතාවතානුකෝ බන්තේ අරිස්සාවකෝ සම්මාදිට්ඨිකෝ හෝති දමේන අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ හෝති ආගතං ඉමං සද්ධම්මං තීති ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනට සවන් දෙන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම මොහොත ප්‍රඥානාලිකාවක් තුළ කෙරෙන්නා වූ ප්‍රඥානාලිකාව තුළ කෙරෙන්නා වූ ධර්මානුශාසනාව නැරඹීමට ශ්‍රවණය කිරීමට අවධානය යොමු කොට සිටින්නා වූ සදහවර පින්වතුනි ආරාධිත බෞතුන් මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ගැනත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ කරුණ යලි පැහැදිලි කරන්නට ඉඩ කඩ සලසා දීම පිළිබඳව. ආර්ය සම්මාදිට්ඨිය පංච උපාදානස්කන්ධය කර්මක්ෂය කිරීමේ කර්මය. බොහෝ කාලයක සිට නිර්මල බුදුදහම වැසි ගොස් ඇති සැටි යන මෙම කරුණ විස්තර කර නිවන් මගට අදාළ දේශනයක් පවත්වන මැනවි. ඒ කරුණ පැහැදිලි කිරීම සඳහා තමයි අර මම වචනයක් ගත්තේ. ඒක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ දෙයක්. ස්වාමීනි සම්මාදිට්ඨිය කියලා කියනවා. කොපමණකින් ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨිය වෙනවද? ධර්මයේහි නොපැහැදෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවද? සද්ධර්මයට පැමුණා වෙනවද? සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. දැන් මේකේ තියෙනවා මේ ආර්ය සම්මාදිට්ඨිය කියන වචනයක්. අන්න එතනදී පසුගිය කාරණාවලදී අපි පැහැදිලි කරපු මතක් කරගන්න අර පාසල් අධ්‍යාපනයේ බුදු සමය පිළිබඳ හැදෑරීමේදී සම්මාදිට්ඨියට යහපත් දැකීම කියන වචනේ පැහැදිලි කරනවාම ඉන්නහාට ත්‍රිපිටකයේ සඳහන් සම්මාදිට්ඨිය දෙක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමක් ලබා දීමක් බොහෝ විට සිදුවන්නේ නැහැ. ඒක කලක් තිස්සේ සිවස් ගණනාවක් තිස්සේ අපේ සම්මාදිට්ඨිය භවගාමී. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය නම් ඒක ගෞතම සසුන තුල දුකින් මිදෙන්න ඕනනේ. අනාගත බුදුන් වහන්සේගේ ශාසනයේ දුකින් මිදෙන්න නම් ඒකට මේ සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය නෙමෙයි වළංගු වෙන්නේ. භවගාමී සම්මාදිට්ඨිය. භවගාමී සම්මාදිට්ඨිය කියන එකේ තේරුම කර්ම විපාක විශ්වාස කරමින් හැකිතාක් පවෙන් නිවත් වී යහපත් දේවල් කරමින් සසර ගමන හොඳ පැත්තට හරවන එක. මා ඇතුළු ඔබ හැම දෙනාට පාසල සහ නිකුත් ආයතන මගින් බුදු සමය පිළිබඳව ලබා දෙන්නා වූ දැනුම තුළ සිදුවෙන්නේ මේක තමයි. අර සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒක අරුත් වශයෙන් ගත් කල අර දානෙහි සීලෙහි පුද පූජාවන්ගේ විපාක ඇත කියලා විශ්වාස කරන එක විපාක විශ්වාස කිරීම කියලානේ පෙන්නන්නේ. එතකොට ඒකෙදී ඒ සම්මාදිට්ඨික පුද්ගලයා පාප ධර්මයන්ට ප්‍රිය කරන්නේ ඇලෙන්නේ නැහැ. ඔහු අතින් සිදු වෙනවා පව්. නමුත් පාප මාර්ගය තෝරගන්නේ නැහැ. පුණ්‍ය මාර්ගය තෝරගන්නවා. එතකොට ඒකට ඒ පුණ්‍ය කර්මයන්ට මෙහි හිටියත් පැවිද්දට ආවත් දෙවියන් අතරට ගියත් අදාළ විපාක වාරයේ හිමි වෙනවා භවගාමී සම්මාදිට්ඨිය. කර්ම විපාක ලබන සම්මාදිට්ඨිය. නමුත් ඊළඟ සම්මාදිට්ඨිය පැහැදිලි කරන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා. ඒක පෙන්නන්නේ කර්ම විපාක විශ්වාස කිරීම නෙමෙයි. දුකත් හේතුවත් නැති උතනත් මාර්ගයත් අවබෝධ වීමෙන් ලබන සම්මාදිට්ඨිය. ඒක තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට එතනදී ඔහුට දුකත් හේතුවත් තේරුණා නම් තවදුරටත් ආයේ දුකත් හේතුවත් රැස් කරමින් ඉන්නේ නැහැ. එහෙනම් නැති උතන සමාර්ගය ගන්නවා. අන්න දුකත් හේතුවත් නැති උතන මාර්ගය ගැනීමක් දසවස්තක සම්මාදිට්ඨිකයාට බෑ. ඔහු ඊගෙන වචනෙන් දන්නව ඇරුණාම මාර්ගය ගන්න බෑ. ඒ නිසා උට මාර්ගය ගන්න බැරි නිසා ඵල නැහැ. දැන් අතිවික්කවේ සම්මාදිට්ඨි අරියානාසවා ලෝකුත්තර මග්ගාංගා පදේ පෙන්නනවා. හරි සම්මාදිට්ඨියක් තියෙනවා ඒක ආර්යයි.
ඒකේ ලෝකෝත්තර මාර්ග නැත්තම් මාර්ගාංග නැත්තම් අර මාර්ගඵල තියෙනවා. සමාජයේ වෙනුවෙන් තේරුම් ගන්න ඕන මාර්ගඵල තිබෙන්නේ ආර්ය සම්මාදිට්ඨියේ. දසවස්තක සම්මාදිට්ඨියට මාර්ගඵල ගේන්න බෑ. දසවස්තක සම්මාදිට්ඨියේ ඉඳලා සෝවාන් වෙන්න භාවනා කරලා හරි භාවනා ක්‍රම සෝවාන් වෙනවා හරි කියන එකේ තේරුමක් නැහැ. සද්ධර්ම ශ්‍රවණයෙන් ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙනකොට ආර්ය සම්මාදිට්ඨිය තුළ තියෙන දෙයක් තමයි මගඵල කියලා කියන්නේ. ගෞතම සසුන තුළ යමෙක් මගඵල ලබනවා නම් ਉਹ ආර්ය සම්මාදිට්ඨිකෙක් වෙන්න වෙනවා. ਉਹ ආර්ය සම්මාදිට්ඨිය විස්තර කරන්න පුළුවන් කෙනෙක් වෙන්න වෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. අන්න ඒ විදිහට අපට මේ ශික්ෂණයක් තිබුණට පාපකාරී අශික්ෂිත බව සමාජයේ තිබුණට පංචශීලයේ පටන් උපසපන සීලයේ දක්වා ශික්ෂණ ප්‍රතිපදා කීපයක් සම්බුදු සසුනට පවතිනවා පුද්ගල සංවරය වශයෙන්. ඒ හැම එකක්ම එකකට වඩා ප්‍රතිපත්ති වශයෙන් ගත් කළ උසස් ඒ වගේ ශික්ෂාපද මට්ටමින් ඒ නිසා විපාකයක් උසස්. නමුත් ඒ විපාකයේ බලපවත්තන්නේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර පැවිද්දේ යහපත් විපාක තමන්ට හිමි කර ගැනීමට ඇරුණාම සසර ගමනේ දුක් නිවාලන්නට නෙවෙයි. සසර ගමන නවත්තන්න නෙවෙයි. දුකින් මිදෙන්න නොවේ. දුක තියාගෙන ආරි සත්‍ය දුක තබාගෙන ලෞකික වශයෙන් සැප ලබන මඟ. එමයි ඒවා තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට අප නෙවෙයි මේ පළමුව සමාජයට හඳුන්වා දෙන්න ඇත්තේ තවත් අය මේ පිළිබඳව කතා කරන්න ඇති. නමුත් ඒ ප්‍රබල වෙන්න ඕන ප්‍රචලිත වෙන්න ඕන හැමෝම දැනගන්න ඕන. ඒ නිසා අපි මේ පිළිබඳව මං හිතන්නේ 2010 විතර ඉඳලා 5 විතර ඉඳලා යම් උත්සාහයක් දරනවා මාධ්‍ය තුලින් මේ දැක්ම සමාජයට ලබා දෙන්න. එතකොට මේ ධර්මදේශනාවේ ඊළඟ කාරණාවලදී අපට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. ඇයි මේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න බැරි වුනේ? ඔබ ඊළඟ මාතෘකාවට එන්න ලේසියි එතකොට. දසවස්තක සම්මාදිට්ඨිය ස්ත්‍රිය පුරුෂයා ගිහියා පැවිද්දා මෞකසින් බිහි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයා මුල් කොටගෙන පුද්ගලයා කයෙන් වචනයෙන් සංවර වෙනවා. එතනින් එහාට පුද්ගලයා පිළිබඳ විවරණය තේරුම් ගත්තේ නැත්නම් ඉන් එහාට එන්න බෑ. නමුත් චතුස්සත්‍ය සම්මාදිට්ඨිය ලැබෙන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය පංච උපාදානස්කන්ධය තුළ. ජීවිතං දුක්ඛං නෙමෙයි පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. පංච උපාදානස්කන්ධය කොහෙද තියෙන්නේ කොහොමද පහළ වෙන්නේ ඒකේ දුක තියෙන්නේ. ඒකේ තියෙන දුක මොකක්ද කියන එක තේරෙන්න ඕනනේ. අංකිත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට පොතේ තියෙන පංච උපාදානස්කන්ධයේ දුකයි කියන වචනේ තමන් ළඟ තමන්ට පේන්න ඕන. තමන් පංච උපාදානස්කන්ධයෙන්ද ලෝකේ ජීවත් වෙන්නේ පංචස්කන්ධද පරිහරණය කරන්න කියලා. අනේ එතකොට ඒක වැටහීම තුළ තමයි අපට මේ ඉදිරි පියවරට යන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ පිළිබඳව තාමත් මේ සමාජයේ දරන අදහස් අනුව ඒ සියවස් ගණනාවක් තිස්සේ දුනා වූ පාලිය සිංහල අර්ථ විග්‍රහය පවතින ආ ඌනතාවය තවදුරටත් ඇතැම්හු පරම සත්‍ය වශයෙන් සලකනවා. පාලිය තිබෙන වචන ටික සිංහලට පරිවර්තනය කිරීමේදී වෙනත් අර්ථයක් ජනනය වෙලා තිබෙනවා. නමුත් සමහරු කල්පනා කරනවා ඒ සිංහල අර්ථ පරම සත්‍යයි ඒ වෙනස් නොකළ යුතුයි කියලා. ලංකාවේ සිටින ප්‍රසිද්ධ වයෝවෘද්ධ නාහිමි නමක් මට මතකයි මාධ්‍යකින් ප්‍රකාශයක් කරනවා. ඔව් පාලි දැනගෙන ඉන්න එක හොඳයි. සිංහලෙන් මොනවා ලියලා තියෙනවද දන්නේ නැහනේ. ඒ පෘතුල දැනුමක් ඇති උතුමෙක් එහෙම ප්‍රකාශ කරන්නේ. සිංහලෙන් මොනවා ලියලා තියෙනවද දන්නේ නැහැ. ඒක හොඳට ත්‍රිපිටකේ පරිහරණය කරනකොට තේරෙනවා. ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා පරිවර්තනයේ සියලුම පරිවර්තකයන් වහන්සේලා පඬිවරු. පඬිවරු වුණාට පෘථග්ජන උගත් පඬිවරු
මං හිතන්නේ නැහැ ආර්ය පුද්ගලයෝ එක තුළ හිටියයි කියලා. එමුනම් ඔවුන්ට ඒ පිළිබඳව දැනීමක් කරුණාම අවබෝධයක් නැහැ. ඇතැම් තැන් අපි දකිනවා මේ පරිවර්තනය කරලා තියෙන වචනය අරුණාම ධර්මයේ නෙවෙයි කියලා. දැන් සාමාන්‍යයෙන් මේ භාෂා දෙකක් දැනගත්ත පුද්ගලයෙකුට අර භාෂාව මේ වසට පරිවර්තන කළ හැකියි. නමුත් ඒක භාෂාව පරිවර්තනයක් කරනවාම ගැඹුරු කර පරිවර්තනයක් නෙවෙයිනේ. ඒ නිසා මම බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් ඉල්ලන්නේ මේ සිංහල පරිවර්තනයේ පරම සත්‍යයයි කියලා හිතාගෙන එතන ඉඳලා මේ තීරණ ගන්න හදන්න එපා. මන්දයත් ඊට එහා පාලි පෙළේ ගැපුරක් තියෙනවා. ඊට එහා මේක අටුවාවක් තුළ බලන්න කියලානේ තියෙන්නේ. අටුවාවක් තුළ බලන්න ගියාම ඉතින් ඔබ ලංකාවේ තිබෙන මහා පච්චරි කුරුන්දිය ඉඳලා මෙහා දත්තර පොත්පත් පෙරලා බලන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා. මොකද මේ අටුවා ලියපු අයත් ආව පෘථග්ජනය නම් ඔය 1970 ගණන් වල 80 ගණන් වල වගේ මට මතකයි සිංහල යෙදුමක් තිබුණා පුවත්පත්වල. හරියට බුදුදහමට අටුවා ලිව්වා වගේ කියලා. ඒක තේරුම් ගන්න නැහැනේ කවුරුත්. තථාගතයන් වහන්සේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය නැමැති අටුවාව තුළ මේක පැහැදිලි කරන්න පුළුවන් උපරිමයේ තමයි අවුරුදු 45ක් තිස්සේ සූත්‍ර දේශනා 18000ක් තිස්සේ පැහැදිලි කළේ. ඒවයි භාෂාමය ප්‍රයෝගයන් තේරුම් ගන්න ඕන නම් අර්ථකථා ලියවට කමක් නැහැ. නැත්නම් ශබ්දකෝෂ. බුදුවරයාට වඩා මේක පැහැදිලි කර හැකි බුදුවරයෙක් නැත්නම් නුවණැත්තෙක් ඊට පස්සේ පහළ වුණාද කියන එක ඔබ කල්පනා කරන්නේ නැද්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පැහැදිලි කරන්න යොදාගත්ත අටුවාව තේරුම් ගත්තොත් ඒ අටුවාව මේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙනවා. ඒ අටුවාව තමයි තථාගත බුදු පියාණන් වහන්සේ මේ සියලු එලි කළ දහම් දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුල පංච උපාදානස්කන්ධෙන් මිදීම මුල් කොටගෙන. පංච උපාදානස්කන්ධය හැදෙන හැටි විදෙන හැටි කියන කාරණාව තමයි සූත්‍ර දේශනාවල ඔක්කොම තියෙන්නේ. පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න අවශ්‍ය පෙළ දහම වශයෙන් පොතේ තිබෙනවා. පංච උපාදානස්කන්ධය තියෙන පොතේ නෙමෙයි ඔබ ළඟ. ඔබ ළඟ තියෙන පංච උපාදානස්කන්ධය කියන්නේ කයට නමක් නෙවෙයි. නමුත් පසු කාලීනව යම් අය කයට පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කරන නිසා එය ව්‍යවහාර භාෂාවට ඇවිදින් බොහෝ දෙනා පංචස්කන්ධය කියන්නේ කය කියලා කියමින් ඉන්නවා. එසේනම් උන්ට කවදාවත් ආර්ය සම්මාදිට්ඨියට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද පංචස්කන්ධය කියන සම්දේ සම්බන්ධයෙන් ගන්නේ මෞකසින් බිහි ජීවිතාවසානයේ මැරෙනවා කියන අර්ථය නෙවෙයි. ඒක ශනික මරණ, සන්තති මරණ, එහෙම නැත්නම් පුද්ගල මරණනේ. සම්මති මරණනේ. ස්කන්ධ නැමැති සමූහය කන්දේසු ජායමානේසු හටගන්නා කල්හි, ජීයමානේසු තිරණ කල්හි, මියමානේසු මේ යන කල්හි. මේකට අවුරුදු 100ක් දෙන්නේ නැහැ. කනේ තන් අසුරු ගසන සනක් පාසා ඔබ ඉපදී දි รา මේ යන්නේය. අසුරු ගසන සැනකින් උපදී දි รา යන මේ යන එකක් පංචස්කන්ධය කියන්නේ. ඒකට ආවුස තියෙන්න බෑනේ අවුරුදු 60ක් 70ක්. ඒක උපදින්නේ කොහෙද? අන්න මේ පිළිබඳව මේ පොත්පත් සමතුලනය කොට ඒවයි අදහස් ගලපාගෙන තීරණයකට එන්න ඕන. වැරදි තැන් තිබුණත් සියල්ල ගලපගත්තාම නිවැරදි තීරණයකට එන්න පුළුවන්. අප මේ ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් පහේ පරිහරණය කරමින් මේවට අදාළ සාක්ෂි සොයාගෙන විකෘති කරනවා නෙවෙයි අපි කරන්නේ, ධර්මය නිවැරදි කරනවා. ධර්ම මාර්ගය අරුත් පැහැදිලි කිරීම නිවැරදි කරනවා. ඒවා පිළිබඳ හොයලා බලන්න නැතුව එකක් උඩින් පල්ලෙන් කියවලා විකෘති කරනවා කියන චෝදනාව අපට ගසා දැමා ගැසුවට අපි ඒක ගණන් ගන්නෑ. ඒ කියන අය අපමෙන් අවුරුදු 40ක් 45ක් 50ක් ධර්මයේ සෙවූ අයද? නැත්නම් පොතෙන් කටපාඩම් කරන විභාගෙ තරම් පාස් කරපු අයද?
ඒක ඒගොල්ලෝ දැනගන්න ඕන. හොඳ විදිහක් තියෙනවා. මේ කතාව ඔබේ කතාවයි. පංච උපාදානස්කන්ධය හෝ දුක හෝ ඔබේ කතාවයි. එම් පංච උපාදානස්කන්ධය පහළ වෙන හැටි අපි කියලා දීපුවහම ඔබේ ඇසේ කනේ නාසයේ මේක පහළ වෙනවා කියලා තේරෙනවා නම් ඒක ඇත්ත වෙන්නේ බුදුන් වහන්සේ වදාළ නිසාද? පොතේ තිබෙන නිසාද? අප කියන නිසාද? නෑ ඇත්ත නිසා. එහෙමනේ බුදුන් වහන්සේ වදාළේ පිළිගන්න කියලා තියෙන්නේ. අන්න එවිට පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනසක් තියෙනවා. පංචස්කන්ධය දුක් ගෙනත් දෙන්නේ නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය පරිහරණය කරන අය පංච උපාදානස්කන්ධය දුක විඳින්න ඕනේ. උගත් උනත්, බුද්ධිමත් උනත්, ධනවත් උනත්, ගිහි උනත්, පැවිදි උනත්. කවුද පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නා? පෘථග්ජනයා. පෘථග්ජනයා කියන සම්බන්ධයෙන් මොකද්ද සංයුත්ත නිකායේ සලායතන සහ කන්දක වර්ග පෙන්වන්නේ? අසුත පෘථග්ජනයා ආර්ය දැක්මක් නැහැ. ආර්යයන් අදස්සාවි. ආර්යයන්ගේ දැක්මක් කියන්නේ පුද්ගලෝ දැකීම නෙවෙයි ආර්ය දැකීම වෙන්න ඇති සමහර විට. ආර්ය ධම්මේ දක්ෂභාවයක් නැහැ. එහි හික්මීමක් නැහැ. ඒ නිසා ඔහු රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පංචකය මගේ ආත්ම කොට ගන්නවා. පංචස්කන්ධය ආත්ම කොට ගැනීම පෘථග්ජනයා සතු උපන්ගේ දෝෂයක්. ඒකෙන් මිදෙන්නනේ ධර්මය ඕන. ඒ උපන්ගේ දෝෂය හොයා ගන්න ඕනනේ. අන්න එතකොට කය නම් අවුරුදු 60ක් 70ක් තියෙන්න පුළුවෙනි. ඒ නිසා කය පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ බුද්ධ වචනේ. ඉතිමනෝ ඉතිචිත්ත ඉති විඥානං මනස සිත විඥානයයි කරනු ලැබේද? හටගත්ත ගමන් නැසෙන වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ ඒ මොහොතේ එකක් අල්ලගෙන තියෙන එකක තිබිදී අනික නැති ලහු පරිවත්තං සිද්ධියක්. හට ගන්නවා ඨිති කියන වචනේ කතා කළාට හට ගන්නවා සමගම මිය යනවා. මෙන්න මේ හට ගන්නකොටම මේ යන උරුමයේ තිබෙන්නේ මොකේටද? කයට නෙවෙයි. සිතට. ඒ සිතට එන දේ සිතට කොහෙන්ද එන්නේ? ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් නැත්නම් මනෝද්වාරයෙන්. සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්නට පෘථග්ජනයාට බැරිය. ඒක කියලා දෙන්නේ නැති තාක්කල්. දැන් අන්න එතන රහසක් තියෙනවා. මම යනෝ මායන්න නොව අර අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන කයට කියන මම නොව ඒක පාවිච්චි කරන්න ලෝකේ. ලෝකේ භාවිතා කරන්නේ ඒක මේ කයට කියන නමක් වශයෙන්. නමුත් සිතට එන දේ කියන එක අසුරු ගසන සැනකින් නැති වෙනවා කියලා උන්වහන්සේ වදාහරනවා නම් අත්ෙන් අත්තට පනින වඳුරෙක් රිලෙක්සේ ඒ හටගෙන නැති වෙන කාරණය තුළ එන ඇවිදින් නැති වෙන එක මම කොට ගන්නවා කියන්නේ මොකද්ද? එහෙමයි හොයා ගන්න ඕන. එවිට මේ පිළිබඳව වඩාත්ම හොඳින් විග්‍රහ කරන තැන තමයි සත්තට්ඨාන කුසල සූත්‍රය. එහි තමයි කයටයි පංචස්කන්ධය කියලා කියන්නේ නැතුව දොරවල් 6 නිසා වේදනා සංඥා සංකාර විඥාන 6ක් පහළ වෙනවා කියන පදේ තිබෙන්නේ. වේදනා 6යි චෛමේ බික්කේ වේදනා කායෝ චෛමේ බික්කේ සංඥා කායෝ සංකාර කායෝ විඥාන කායෝ. ඉතින් 6ක් කියලා තිබුණාම 6 තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පොත පෙරලන්න නැතුව ඔබ ළඟ තියෙන 6 හොයාගන්න. ලෝකෙත් සමග සම්බන්ධතාව පවත්වන්න ජීවත් වෙන්නට ලෝකේ තියෙන දේවල් හඳුනා ගන්නට ඔබට පස් දොර දීලා තියෙනවා. පස් දොර ආශ්‍රයෙන් පස් දොර උදව් නැතුව අවශ්‍ය දේවල් කතා කරගන්නට මනෝද්වාරය දීලා තිබෙනවා. පස් දොර ආශ්‍රයෙන් සකස් වෙනවා.
එතකොට මේ දොරවල් 6ට ගන්න දේවල් වලට අරමුණු කියනවා. බාහිර තියෙන දේවල් අපි දකිනවා කියන සම්මත ඇත්තේ ඇතුළතින් හොයලා බලපුවම බාහිර දේවල් වල සටහන ඇහි පහළ වුණාම ඒ සටහනේ ආශ්‍රයෙන් ඉදිරිය දකිනවා. ඉදිරියෙන් තියෙන දේ දකිනවා කියන එකේ ඇත්ත සිද්ධිය ඒකේ සටහන පහළ වුණාම ඇස ඇතුලේ ඒ උදව්වෙන් අරක දකිනවා. ඒ පිළිබඳ කිසිම වටිනාකමක් නැත්නම් හැමෝටම ඒක විතරක් පෙනේවි. ඉදිරියෙන් තියෙන දේ. ඒ දැකීමේදී අදාළ වටිනාකම් ටික අගයන් ටික Taman චිත ඇතුලෙන් එකතු කරගන්න දේවල්. අගයන් කිසිවිටක සමාන වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පංචස්කන්ධේ රූප කියන්නේ පංචස්කන්ධය කියන්නේ කයත් නෙවෙයි. පංචස්කන්ධේ රූප කියන්නේ සතර මහා භූත හෝ කයත් නෙවෙයි කියලා තේරුම් ගන්න. චාතු මහා භූතික කාය වෙනම තියෙනවා. නමුත් වේදනාවටත් වේදනා කාය කියනවා. සංඥාවට සංකාය කාය කියනවා. විඥාණයට විඥාන කාය කියනවා. එතකොට කාය කියන්නේ කය නෙමෙයි ස්කන්ධය කියන එකනේ. කය කියන පදේ තෙන්ට යොදන්නේ නැහැ. එහෙනම් රූප කාය හයක් පහළ වෙනවා. දොරවල් හයේ. ඒවා වේදනා කායෙන් විඳ සංඥා කායෙන් හඳුනා සංකාර කායෙන් බැඳී විඥාන කායෙන් ඒ තුළ සිදුවෙනා වූ ක්‍රියාකලාපය දැනගන්නවා. අන්න අර සේවස් ගණනාවක් තිස්සේ එහෙම කතා කළේ නැහැ. අර වැරදි පෙළ පරම සත්‍ය කියලා සමාජයට පටවන්න හදනවා. ඒක ඇත් නිවැරදි කරන්න ගියාවම මෝඩකමට ඒ නිවැරදි කරන අයට දමා ගසනවා ධර්ම විකෘති කරනවායි කියලා. මතක තබා ගන්න ධර්මයේ විකෘති කරන එක බරපතල පාපයක්. ඒ ධර්මයේ විකෘති කරන නිසා තමයි නිවන් මඟ නැති වුණේ සම්බුදු සසුනේ අවුරුදු 700ක්. ඒ පාපය අපි නෙමෙයි කළේ. මොකද මග වළක්වන එකනේ. මග වහන එක. ඒ නිසා අදත් හරි කියලා යම් කිසි වැරදි දෙයක් සමාජගත කරනවා නම් ඔවුන් ඒ මිනිස්සුන්ගේ මග වහන එකයි කරන්නේ. අපට මේ ගෞතම සසුන තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව හැමදෙනාම දුකින් මුදවා ගැනීමේ ඕනකමක් කරනහම කාවත් අතරමං කරන ඕනකමකින් අපි මේක කියන්නේ නැහැ. අප ඇතුළු හැමදෙනා ඉහාත්ම වශයෙන්ම මේ මොහොතේදීම දුකට පත්වන එක වෙනුවට දුකින් මිදීම කරන්න ඕන. ඒ නිසා අපට මේ කිසියම් NGO එකක උදව්වෙන් සසුන විකෘති කරන්න හෝ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන මොකක් හරි කරන්න හෝ එහෙම කිසියම් බලාපොරොත්තුවක් පරමාර්ථයක් නැහැ. ලෞකික වශයෙන් විඳින්න ඕන සුව පහසුව සම්බන්ධයෙන් අපිට ලැබිලා තියෙන දේවල් ඇති ඊට එහාට අපි ඒන බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ අපේ කය සහ කටපණ තියෙන කාලය තුළ තවදුරටත් යම් යම් අය අවධානය යොමු කරනකොට එයාට මේ කරුණු ලබා දෙන්න. දැන් මේ කරුණු පැහැදිලි කිරීම අපි මේ මාධ්‍ය තුල අප දවසේ පටන් සහ අනිත් මාධ්‍ය තුල 2005 එක මාධ්‍යයකට ආවේ 13 ඉඳලා මාධ්‍ය වල පැහැදිලි කරනවා. නමුත් ඔවුන්ට සවන් දෙන්න හම්බුනේ නැත්නම් අද හෙටත් කතා කරලා අදයි මම ඇහුවේ කියලා කතා කරන අය ඉන්නවා. එහෙනම් මේ පැහැදිලි කිරීම පැරණි දේවල් වශයෙන් සලකන්න එපා. ඒ තේරුම් ගත්ත අයට තිබෙන්නේ තේරුම් ගත්තා නම් අනුගමනය කරන්න. ඔවුන්ගේ දැක්ම ගැඹුරු වෙයි පැහැදිලි කිරීමේදී. නමුත් අලුත් අයට තවදුරටත් මේක අහන්න හම්බ වෙනකොට මේ වැරද්ද තේරෙනවානේ. අන්න ඒ වැරද්ද තේරුම් ගන්නනේ ඕන. වැරදිලා තියෙන එක තේරුම් ගන්න වෙනවා. එතකොට තේරුම් ගන්න ඕන රූප කියන එකට සතර මහා භූත අයිති වෙන්නේ නැහැ. පංචස්කන්ධේ. එහෙමනම් අපායෙත් පංච උපාදානස්කන්ධය තියෙනවා, දිව්‍ය ලෝකෙත් පංච උපාදානස්කන්ධය තියෙනවා, බඹලොවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. චතරව මහා භූත ආයක රාශි වෙන්නේ නැහැ මව කුස කැඳුලහම වෙන කොහෙවත්. එතකොට අර කියන්නේ සිත මිස කය නැති කියලා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධෙම සිතේනේ තියෙන්නේ. සිත මිස කය නැති බඹ වල හතරක කියලා පෙන්නන්නේ. සම්පූර්ණයෙන්ම එතකොට ඝන කයක් නැති මනෝමය ලෝකයක්. ඒකෙත් රූප තියෙනවානේ. අන්න එහෙම මේ රූප කියන එක අපට විතරක් නෙමෙයි අපායටයි දිව්‍ය ලෝකයටයි බ්‍රහ්ම ලෝකයටයි ගැලපෙන්න පුළුවන් එකක්. මොකද අපායෙත් සක්කාය
දිව්‍ය ලෝකෙත් සක්කාය, බඹලොවත් සක්කාය තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. සක්කාය කියන්නේ මේකයි කියලා සිංහලෙන් පරිවර්තනය කරගත්තට වැඩක් නැහැ. ඒක වැරදි. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධ මිදුණු තැනක් බුදුන් වහන්සේ පහළ වෙනකොට අපාය තුල තිබුණෙත් නැහැ, දිව්‍ය ලෝකෙ තුල තිබුණෙත් නැහැ. රූපාවචර අරූපාවචර බඹලොව පමණයි ඒ කාලේ තිබුණේ. කියන්නේ යන ඒවා තිබුණෙත් නැහැ. එහෙනම් වුන් පව තුල පින තුල ධානය තුල සක්කාය සමුදේ ගාමිනී ප්‍රතිපදාවක ඉඳලා තිබුණ හැරණාම මට පෙන්වන්න කොතරම් ඥාන සහ ධාන තිබුණත් මාර්ගඵල ලැබලා තිබුණාද කියලා කවුරු හරි. අන්න එහෙම පුළුල්ව තේරුම් ගන්න ඕනේ. ඒක යොදලා බලන්න ඕනේ හැම තැනටම. එවිට අර ශනික උපදින්න නැසෙන්නේ මොකද්ද? ඇසට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධේ, දිවට රස. ඒ අරමුණ හඳුනා ගැනීම සඳහා කරන කාර්යයට තමයි මේ පංචස්කන්ධ නමින් විශ්ලේෂණයක් දීලා තියෙන්නේ. රූප රූපය හතුරා මිතුරා වශයෙන් වේදනාවෙන් විඳී. ශබ්ද රූපය මේ ප්‍රියාප්‍රිය ශබ්දයක් වශයෙන් වේදනාවෙන් විඳී. ගන්ධ රූපය ගඳ සුවඳ වශයෙන් වේදනාවෙන් විඳී. රසය රසසිත වශයෙන් වේදනාවෙන් විඳී. පහස රළු ගොරෝසු වශයෙන් වේදනාවෙන් විඳී. ධම්මාරම්මන පවපින් ලෝභ දේශ වශයෙන් වේදනාවෙන් විඳී. අර අරමුණ මුල් කොටගත නේද වේදනා හය සංඥා හය සංකාර විඥාන හය පහළ වෙන්නේ කියන එකට පිටින් සාක්ෂි හොයන්නේ නැතුව ඔබ ළඟින් හොයාගන්න. දැන් මේකට ආවුස හටගෙන කාර්යය කරලා දීලා මැරලා යන්න ඕන. එහෙම දීලා තිබෙන භාග්‍යමත් අවස්ථාව අහිමි කරගන්න එක තමයි මිනිසා විසින් දුකටපත් වීම සඳහා කරගන්න දේ. එතකොට මොකද්ද වෙන්නේ? අර බුදුන් වහන්සේ වදාළ පරිදි අසුතවන්ත සූත්‍රවල සිතට එන දේ මම කොට ගැනීම නැමැති වරද මව්කුසෙන් බිහි වූ තැන් පටන් ටික කලක පටන් මිනිසා විසින් කරනු ලබනවා. ඔහුට ජීවත් වෙන්න දීලා තිබෙනා වූ සරල පංචස්කන්ධයේ සැනසීම වෙනුවට ඔහු පංචස්කන්ධයට එන දේ මම කොට ගැනීමෙන් ඒතං මම ඒතහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ කය නෙමෙයි ඒතං එය. එය රූපේ විය හැකි, ශබ්දේ විය හැකි, ගන්ධේ විය හැකි, රසේ විය හැකි, ස්පර්ශේ විය හැකි, පව විය හැකි, පින විය හැකි, ධානය විය හැකි. ඒකට ඕන තරම් අර්ථ තියෙනවා එය. ඒ සමග ඇලීමට ගැලීමට ගැටීමට කියන නමක් මම කියන්නේ. ඒකයි ඒකට දිට්ඨි කියලා කියන්නේ. ඒකට සක්කාය කියනවා. ඒ රූප වේදනා සංඥා සංකාර වහට මමත්වෙන් බැඳීමට දිට්ඨි කියනවා. ඊළඟට මේකේ තියෙන වචනයක් අරමුණු සක්කාය දිට්ඨිය මැදෙනවායි කියලා. මට මතක නැහැ හරියටම ත්‍රිපිටකේ තියෙන තැන මම එහෙම කියවලා තියෙනවා. එතකොට අරමුණේනේ සක්කාය දිට්ඨිය මැදෙන්නේ තියෙන්නේ. අර සක්කාය කියන්නේ මේකයි. සක්කාය රූප කියන්නේ සතර මහා භූත කියන එකට මේ සදහම් හමුයේදී තැනක් නැහැ. අර වැරදි එක එළියට ආපු නිසා නේද අපට අර සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨියට එන්න බැරුව භවගාමී සම්මාදිට්ඨිය තුළ හිර වෙන්න උනේ කියන එක දැන් තේරුම් ගන්න. ඉතින් සසුන තුළ සව්වම සසුන විනාශ කරනවා කියලා පෙන්නන්නේ සද්ධර්මාන්තර්දාන සූත්‍රවල. අපි සසුන විනාශ කරනවා නෙමෙයි. සසුන විනාශ වුණා සද්ධර්මයේ යටපත් වීමෙන් අවුරුදු 400ක් තුළ. මගපලලාභීන් ඉවත් වුණා කියන්නේ සසුන කියන්නේ අනුශාසනාවනේ. අනුශාසනාව පිළිපැදීම නැති වුණා. අර සද්ධර්මයට පැමිණීමේ සර්ව කර්මාදිට්ඨිය වෙනකොට කර්ම මාර්ගයේ හොඳ එක සම්මාදිට්ඨිය තුළ එසා අපිට පුද්ගලයෝ අවශ්‍ය නැහැ කාටවත් චෝදනා අවශ්‍යත් නැහැ. මෙන්න මේ වැරදි අර්ථ දැක්වීම තුළ මගපල බැහැර වුණා. ඒක තමයි සසුන අතුරුදහන් වුණා කියලා. නමුත් එතනින් බුදුන් වහන්සේ ඒක තිත තබන්නේ නැහැ. ඒකට අර්ථයක් දෙනවා විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. අර පටිච්චන්න වුණා අවුරුදු 700කට පෙර. නමුත් විවටෝ ආපහු විවෘත වෙන්න පුළුවන්. ඒ ඔබේ මගේ උත්සාහයෙන් දායක පිරිසගේ සිව්පස්සේ සංග්‍රහයෙන් විහාරස්ථාන සිටිනා වූ සංඝපරපුරේ නොපසොබට උත්සාහයෙන් හොයාගෙන යාමෙන්. එහෙම හොයන්න කෙනෙක් ඇති වෙන්නේ නැහැ කියලා හැම ත්‍රිපිටකේ නැහැ. තථාගතවරු හදාලා වූ ධර්ම කරුණු පරිහරණය කරන්නට යාම තුළ ආකාර පහක් ඔස්සේ යලි මතුවිය හැකි බව දේශනා කරපු සූත්‍රයක් තිබෙනවා මම මතක් කරලා තිබෙනවා. එතකොට ඒ ආකාර පහ ඔස්සේ මේ ණය සමාජයේ ඉන්නවා. එකක් ඔස්සේ දෙකක් ඔස්සේ.
අන අපි එහි සඳහන් මේ කරුණ ඔස්සේ ආපු අය. එක වෙනම ධර්ම දේශනා එකක් වශයෙන් සහ පහක් වශයෙන් මා මේ නාද්‍ය කරලා තිබෙනවා. ඒ කියන්නේ යට වෙන්න පුළුවෙනි සොයන්නාට සම්භවය කියන න්‍යාය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇත්ත පැහැදිලි වෙනවා. අන ඇත්ත පැහැදිලි කරගන්න නැතුව ආර්ය සම්මාදිට්ඨියට පැමිණෙන්න අනුගමනය කරන්න බෑ. එතනයි මේ රහස තියෙන්නේ. අසවත්වක සම්මාදිට්ඨියේ ඉඳගෙන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං පහළ වෙන්නේ නැහැ. නිරෝධේ මාර්ගේ ගන්න බෑනේ පොතග්ජනයාට. එයා ආර්ය ගන්න දෙයක්. ආර්ය පුද්ගලයෝ ගන්න දෙයක්. එතකොට පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න එක පෘථග්ජනයන්ගේ අමනෝඥ නොදන්නා මෝඩ ක්‍රියාමාර්ගය. පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීමෙන් පත්වෙන්නා වූ දුකෙන් මිදෙන්න උපාදානෙන් මිදෙන එක අනුපාදාය මුච්ඡanti ජාති මරණ සංකයේ උපාදානෙන් මිදෙන මඟ ගන්නට පෘථග්ජනයාට බෑ. ඔහු උපාදානයේ වස්තුවකට ගත්ත කෙනෙක්. එයින් මිදීමයි කරන්න ඕන ප්‍රතිපත්ති පූජාව කියන එක තේරුම් ගත්තාම උපාදානයෙන් මිදීම සඳහා අනුගමනය කරන්න ඕන පිළිවෙතක් මොහොතක් පාසා තියෙනවා. ඒක පෙළදහම් දෙකක් වශයෙන් පෙන්වන උපාදානයේ වෙන්නේ මෙහෙමයි නොකර අවසන් කරන්නේ මෙහෙමයි. අනේ විදිහට අපට ඒක පෙළදහම් තුළ හොයාගන්න හම් වුණාම අපි මේ භවය නැත්තම් සසර හදන හැටි භවගාමී වෙන හැටි අප තුලින් තේරෙනවා. සතෙක් ඉන්නවා සසරේ යනවා කියන වචනේ වැරදි. තමන් අනාගත විපාක දෙන්න රැස් කරන කර්ම නිසා සසරක් හැදෙනවා. මතක තබා ගන්න. රැස් කරන කර්ම කියන පදයට අසුභවාදී චින්තනයක් එකතු කරන්න එපා. කර්ම හතරක් තියෙන්නේ. හතරක් තිබුණට බුදුන් වහන්සේ පහළ වෙනට කර්ම තුනක් තිබුණා. ඒ තුනම භවගාමී. භවගාමී කර්මයේ නරක එක අතහැර හොඳ එක ඇසුරු කරන්න කියන එක තමයි අප ළමා කාලයේ හැදෙනු වැඩන බුදු සමයේ තේමාව. ඔබේ මේ මාතෘකාවේ ඊළඟට තියෙන පදය ගැන කතාවක්වත් කර්මක්ෂය කිරීමේ කර්මය නෑ. කර්ම රැස් කිරීමේ කර්මවල තියෙන්නේ පින්පව් ධාන විපාක භවගාමී විපාක තමන්ට ලැබෙන විපාක ලෞකික විපාක. කර්මක්ෂය කිරීමේ කර්මයෙන් ලැබෙන විපාකයක් තමයි ඒක ලෝකෝත්තර විපාකයක්. ලෝකෝත්තර විපාකයට අදාළ කර්මය කරන්නට පෘථග්ජනයාට තේරෙන්නේ නැහැ. අන්න එහෙම තේරුම් ගන්න ඕන මේ ඉදිරිපත් කරපු වචන තුනට අදාළ අරුත් විග්‍රහයේ යටපත් වීම තුළ බෞද්ධ අනාත වූ බව. බෞද්ධ නම බෞද්ධ ලේබල බෞද්ධකම බෞද්ධ රට බෞද්ධ ප්‍රතිශතය හේරමත් තියෙනවා. නමුත් බෞද්ධකමේ ප්‍රතිඵලය හොයාගන්න අමාරුයි. බෞද්ධකමේ ප්‍රතිඵලය මොකද්ද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව ලෝකේ වර්තමානයේ මතුවෙන අභියෝගවලදී උපේක්ෂා සහගත වීම. අඬන දොඩන වැළපෙන සිහි නැති වෙන පිස්සු වැටෙන එක නෙවෙයි. වර්තමාන පොදු අභියෝග හමුවේදී මිනිසුන්ගේ චර්යා රටාව. ඒ වගේම හදිසිය සිදුවෙන අකල් වියෝවන්හිදී ඒ පවුල් වලට සිදුවෙන ආව දරා ගන්න බැරිකම මනස විකෘත වීම ආදී කාරණා. ඒ මොකක් නිසාද? ඒ බාහිර හේතුව නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබැසගත්තා වූ දුක මතුවෙන එක වෙන්නේ. තමන් හදාගත්ත දුකක් නෙවෙයි මතුවෙන්නේ. ඒ පිළිබඳව තේරුම් ගන්න ඕනකමක් තියෙන්නේ මේක චිත්තාභ්‍යන්තරයේ තිබෙන නිසා බාහිර හේතු යදෙනකොට එනවා. අපි හදාගත් එකක් එනවා. මතක තබා ගන්න. ඒ වගේම තවත් එකක් ඒ බඳු අය තේරුම් ගන්න ඕන මේක සිද්ධිය වෙනකොට නම් සිද්ධියක්. ආපහු පසු දිනක හෝ පසු මතක් වෙනකොට සිද්ධියක් නෙවෙයි ඒක සිහිනයක් පමණයි. සිතවිල්ලක් පමණයි.
ඒක මතකයක් පමණයි කියන තැනට එන්න පුළුවන් නම් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. නමුත් මතකයේ සිද්ධියක් වශයෙන් දැක්කොත් එදා තිබුණ දැවිල්ල තැවිල්ලම තියෙනවා. මෙන්න මේ සද්ධාවන්ත පෘථග්ජන පුද්ගලයින්ට මෙන්න මේ ප්‍රශ්නේම තියෙනවා මෙතන. සද්ධාවන්ත වුණාට Tamanට අර අතීතයෙන් එන එක දැන් ඒක සිහිනයක් පමණයි, අතීතයේ සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නැහැ කියන අර්ථය තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක අද මල දෙයක් ආපහු මතක් වීම පමණයි, මතක් වෙන්න අවශ්‍යයි, මතකේ බැහැර කරන්න බෑ ජීවිතේ. නමුත් මතකේ වටා තිබෙනා වූ දැවිල්ල අපට අදාළ දෙයක් නෙමෙයි, Tamanට අදාළ පෞද්ගලික දුර්වලකමක්. ඒක තේරුම් අරගෙන ඒ පහ කරගන්න උත්සාහ කරනවා ඇරුණාම නහිරුන්නං සෝකෝ ආයාචඤ්ඤා පරිදේවනා. කෙනෙක් මරණයටපත් වුණාන් පස්සේ ඇඬීමෙන් හරි ශෝකයටපත් වීමෙන් හරි වෙනත් වැළපීමකින් හරි අඤ්ඤා පරිදේවනා. කිසියම් වෙනත් ඕන වැළපීමක්. නතං පේර්තාන මත්තාය. මියගිය පුද්ගලයාට වැඩක් වෙන්නේ නැහැ. එවං තිට්ඨන්ති ඥාතයෝ. ඔහු එතනම ඉන්නවා. එතනම ඉන්නවා විතරක් නෙමෙයි, ඔබ අඬනවා පේනවා නම් දුක් වෙන්නත් බැරි නෑ. ඒ නිසා උපන් පෙළට අනුව මේ යන්නේ නෑ. එහෙම වෙනවා නම් හැමෝටම ඊළඟට මම කියලා බලාපොරොත්තු තියන මිනිවලක් කපාන පෙට්ටියක් හදාන ඉන්නත් පුළුවන්. ඒකට බලපාන්නා වූ කර්ම ශක්තියින්, රෝගී තත්වයන්, අස්වාභාවික බලාපොරොත්තු වන සිදුවීම්, ව්‍යසනයන් තියෙනවා. ඒකත් ජීවිතයේ අංගයක් කියලා තේරුම් අරගෙන අදාළ අභියෝගයන්හිදී නොසැලී සිටින්නට අවශ්‍ය අවබෝධය ධර්මය තුලින් ලබා ගන්නව ඇරුණාම පණ දෙන්න පුළුවන් නම් ඔන්න මිය ගිය කෙනාට අඬලා දොඩවල පිළා මොනවා හරි කරාට කමක් නැහැ. එහෙනම් ඒක තේරුම් ගන්න ඕන. එබැවින් තව ටිකක් එහාට අපිට යනකොට ලෝකේ ජීවත් වෙන්නට ඇහැ කන නාසය මුල් කොටගෙන ලෝකේ හඳුනා ගන්නට ඇහි කනේ නාසය දිවේ කරේ රූප වේදනා සංඥා සංකාර පහේව හයක් පහළ වෙනවා. එකතරයකට එකයි හයම පහළ වෙන්නේ නැහැ. ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දේන් කනට අරමුණු මාරුවේදී පංචස්කන්ධ හටගෙන නැසෙනවා. හටගෙන නැසුණට වැරද්දක් ඒ ඇස්සේ කරනවා. අර හටගෙන නැසෙන කාලය තුල අපි ඒකට එකතු කරන අගය අනුව මඤ්ඤමානයක් හෙවත් අල්ලා ගැනීමක් සිදු වෙනවා. අල්ලා ගත්තම ඒකට නැසෙන්න බෑ. හටගත්ත දේ නැති වුණාට නැසෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු තබා. අනාගත ඵලයක් උපදින්න හේතු තැබීම කර්ම රැස් කිරීම කියලා කියනවා. එතකොට කර්ම රැස් වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල. මතක තියාගන්න. කර්ම රැස්වීම කියන්නේම පංච උපාදානස්කන්ධය. එම් පාප කර්මයේ පංච උපාදානස්කන්ධෙන් දුගතිගාමී වෙනවා, දුක් විපාක. පුණ්‍ය කර්මයේ පංච උපාදානස්කන්ධ සුගතිගාමී වෙනවා, මිනිසුන් අතර හෝ දෙවියන් අතර. ඝන කයක් නැත්නම් ශාරීරික දුක නැහැ. නමුත් ඒ සැප උපාදානෙන් මිදෙලා නැහැ. තව ටිකක් එහාට දිනු කරගත්තොත් එහෙම ඒක අරමුණක් වෙනවා ධානයක් වශයෙන්. ඒක අරමුණයි පංච උපාදානස්කන්ධය. ධානයේ දැන් ධානයේ මම ඒතන් මම කියන්නේ පවේදී පව මම, පිනේදී පින මම, ධානයේදී ධානය මම. සිතට එන දේ මම කොට ගැනීම කියන එක තේරුම් ගන්න මේ මොහොතේ එන එක. මම කවුද, ඔබ කවුද දන්නවද කියලා අහන්න. දන්නවද මම කවුද කියලා? එතකොට මමත්වයෙන් ගැනීම කියන එක තමයි ඇත්තටම අහංකාරය කියන්නේ. ඒ මොහොතට එන ඕනෑම දෙයක් මමත්වෙන් ගත්තාම අහංකාරයි. අහංකාර නම් රෝගෙන් පිස්සු තාමත් පෙළෙනවා අපේ මිනිස්සු. ඒක පොදුවේ ආඩම්බර කියන වචනයට ගන්න නැතුවම අර ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න, ප්‍රතික්‍රියා දක්වන්න, ලෝභ කරන්න, ද්වේෂ කරන්න, මෝහ කරන්න යන්නේ අහංකාරය නිසා. එතකොට අහංකාරයෙන් මොකද වෙන්නේ? සසර හැදෙනවනේ. මම කොට ගැනීමෙන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙලා නැසෙනකොට අනාගත හේතු අර බහින දියෙන් දෝතක් ගත්තා වගේ වතුර නම් බහිනවා, නමුත් දෝතක් ගත්තාම මේක ඉතුරු වෙන්නේ. තමන් සසරක් හදා ගන්නවා උපාදානෙන්. එතකොට ඒකට පංචස්කන්ධයට අදාළ උරුමය තමයි හටගත්ත ගමන් නැසෙන එක.
අනියත බව හරි අනිත්‍ය හරි ඒක ගන්න. එතකොට අර අල්ලා ගැනීමට අනිත්‍ය නිත්‍ය කොට ගැනීම කියලානේ කියන්නේ. අනිත්‍යයේ නිත්‍ය සංඤිනෝ. හට ගැනීම සහ නැසීම ස්වභාවිකත්වයේ කොට ඇති මේ ධර්මතාවෙහි අපි බැඳෙනවා මඤ්ඤමාණයෙන්. එතකොට අන්න අපිට දුක් ගෙනත් දෙන්නේ පංචස්කන්ධය නෙමෙයි මමත්වෙන් ගත්ත ආකාරවල වෙනස. එතකොට අපට අර පංචස්කන්ධයේ උදේවැය අමතක වෙලා උදය හේතු ඉතුරු කොට වැය කියන තැනටපත් වෙනවා. අන්න ඒක ප්‍රමාදය කියලා කියනවා. ඒක පවතුල පිනතුල ධානය තුල උපාදානයෙන් පරම රැස් කිරීමේ කර්මයේ බවට පත් වෙනවා. දැන් කර්ම මාර්ගයේ නරක එක කන්න කර්මය, හොඳ එක සුඛ කර්මය, ඊළඟ එක ධාන කර්මය. දැන් කර්ම මාර්ගයේ වහලෙක්. මේන් මිදෙන මාවත බුදුරු වරනම ලෝකෙට එලි කරපු කවුරුත් නැහැ. Taman ඒක තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවකට පත්වන එකේ තමයි අර ආර්ය සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිකයාට මේ මොහොතේ මේ උපාදානයේ අවසන් වෙන්නා වූ අනුසෝතගාමී පෙළ වෙනුවට උපාදාන නොවි අවසන් කරන්න පුළුවන් පටිසෝතගාමී පෙළකට එන්න නුවණ පෑදෙනවා. අර ආපහු යන්නේ කියන්නේ ඒකනේ. එතකොට කර්මක්ෂය කිරීමේ කර්මය පෙන්වන්නේ පාප කර්මක්ෂය කිරීම කියලා විතරද? කන්නං කන්න විපාකං තස්ස පහනාය ආචේතනා, සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය ආචේතනා, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය ආචේතනා. මේවා මේක ඒවායේ ප්‍රහාණය කිරීමට කිසියම් චේතනාවක් වෙද්ද? හැමෝම මේ තුනම ප්‍රහාණය කරන්න ඕන නෑ. Tamanට තියෙන කර්මය පොදුවේ දේශනා කරන්නේ. දැන් ආලාර කාලවල උද්දකාරාමලා ඒගොල්ලෝ ධාන කර්මයේ ප්‍රහාණය කරන්න ඕන. ඔය මට හරියට මතක නැහැ අංගුත්තර සූත්‍රයේ ලස්සන සූත්‍රයක් තියෙනවා මේ ධානලාභියා අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න ඕන. කෙස් කියලා නැහැ, මල් කියලා නැහැ. තමන්ගේ ධානය. ධානලාභියා අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න ඕන. ධානය නම් පෘථග්ජන පුණ්‍යකාමී අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න ඕන පින නෙවෙයිද? පෘථග්ජන පාපකාරවියා අනිදුක්ඛානාත්ම බලන පාපේ නෙවෙයිද? පාපේ මගේ ආත්ම. පින මගේ ආත්ම. ධානය මගේ ආත්ම. තුනටම ඒතං මම ඒතුහමස්මින් ඒසෝ මේ අත්තා. ඒ නේද අපි කරගත්ත වැරැද්ද? ඒ නේද මායя අපි තුළට ප්‍රවේශ කරගන්න අපි කරගත්ත වැරැද්ද? ඒක නුනුවණින් දැකීම. අන්න ඒ තියෙන ඕන එකක් පහනාය ආචේතනා. එතකොට එහෙනම් කර්ම විපාක සිදු නොවෙන්න වෙන්න ඕනේ පහන කියන්නේ. කන්නං කන්න විපාකං තස්ස පහනාය. එතකොට ඒ විපාකයක් සඳහා හේතු නොකර අවසන් කිරීමනේ කර්මක්ෂය කිරීම කියලා කියන්නේ. කොහොමද වෙන්න ඕන? අර ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණේදී ඔබ පුරුදු කරගත්ත මුලාව සිහියෙන් තමයි මේක අතීතයෙන් ඇවිදින් වර්තමානයේ එකතු වී ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගනිමින් පස්සේ ගන්න හේතු තබමින් අවසන් කරන්නේ සසරක් හදනවා. වර්තමානයේ සහා අනාගත ඵලයකට හේතුත් තියෙනවා. මේ අතීතයෙන් එන දෙයට ඇලී ගලී වර්තමානයේ හරහා අනාගතයට මොහොතකින් තබන එකට නේද මගේ ආත්මකට ගැනීම හේවත් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. නැත්නම් මඤ්ඤමානෝකෝ විද්දු බද්දෝ මාරස්ස හේවත් පමාදේ කියලා කියන්නේ. ඒ මොහොතම ඒක නොකරන්න නේද සිහියෙන් කටයුතු කිරීම නැමැති අප්‍රමාදයේ වනකම තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා මේක. අන්න තථාගතයන් වහන්සේ ලෝක පහළ වෙලා මේ භවගාමී පුද්ගලයාට මේ මොහොතේ කළ යුතු දෙයක් වශයෙන් භව නිරෝධගාමීත්වය පැහැදිලි කළා. සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසී. නිරෝධය පිණිස. එය මරෙන් මත සිදු යුතු දෙයක්, මතු සසරේ සිදු යුතු දෙයක්, අනාගත බුදු සසුනක සිදු දෙයක් කියලා උපකල්පනය කරන එක අද කළ යුතු දේ හෙටට කල් දැමීමක්. මේ වර්තමාන පස්දරට හම් වෙන ස්කන්ධ පංචකයේ පහළ වීම කවදාවත් වර්තමානයේ ඇරුණාම අතීතයේ සිද්ධ වෙන්නෙත් නැහැ, අනාගතයේ සිද්ධ වෙන්නෙත් නැහැ. එබැවින් භවගාමිත්වයේ වර්තමානයේ සිදු වෙන ප්‍රමාදය. භව නිරෝධගාමිත්වයේ වර්තමානයේ කළ යුතු අප්‍රමාදය. නිසා රචනා ලියන කාලේ
ලේබ මාතෘකාව මතක් වෙනවා. අද කළ යුතු දේ හෙටට කල් නොදමනු. දැන් මේකේ පෙළ දහම අරමුණ උපන්නහම අතීතයේ තිබෙන තමන්ගේ අගේ ආඩම්බරකමත් එතෙන්ට එනවා. uppannam කාම විතක්කම් කියන්නේ ඒක. uppannam ව්‍යාපාද විතක්කම් කියන්නේ ඒක. uppannam විහිංසා විතක්කම් කියන්නේ ඒක. කෝකෝ එකක්. ඒක දැන් එකක් නෙමෙයි අතීතයක්. පෘථග්ජන පුද්ගලයා මේක බාර අරගෙන ඒක වේදිකාවක් වතකොට තවදුරටත් පවත්තන්ට ඒකට එකතු වෙන එක තමයි කර්ම රැස් කරන කර්මයේ බවට පත් වෙන්නේ. එදී අතීතයේ ආයනවා ඒකට එකතු වීමෙන් වේදනා තණ්හා උපාදාන භව නම් වූ අවිද්‍යා සංකාරය වර්තමානයේ හරහා අනාගතයට හේතු දවන පමාව. කර්ම රැස් කරෙන්නවා කියන එක තමයි මේ වේදනා තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා අරමුණු තුළ බලන්න. ජීවිතය තුළ බලන්නේ නැතුව, පොත තුළ බලන්නේ නැතුව, ඇසේ කනේ නාසයේ අරමුණු තුළ මේ වැඩේ වෙනවද කියලා. දැන් ඒක වෙන්නේ ප්‍රමාදේ නම් ඒක වෙන්න නොදෙන්න වෙන පණින්න පෙරහිතා බලනවා. ඊට ඉස්සර වෙලා මෙතෙන්ට සිහිය ගෙනත් මේක නොදෙන්න වෙනවා. ඒ නිසා එතෙන්ට පෙනෙනවා අර අතීතයෙන් උපදින එක uppannam කාමිතක්කම් පංච උපාදානස්කන්ධය. ඒක වෙනයි එකතු වී වර්තමානයේ හරහා අනාගතය හදන එක තවත් පියවරක්. මේ පියවර තබන්න එපා කියලානේ මේ පෙන්නන්නේ. අර පියවර හට ගන්නවා හටගත්ත කෙනාට මේ පියවරට එකතු වෙනවා නම් එයාට යන්න වෙනවා. ඒ අතීතයේ ඇවිදින් දුරුවීම තමයි පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන එකේ තේරුම මමත්වයෙන් නොගැනීම කියන එකයි. දැන් එතකොට එතන පස්ස නිරෝධය සිද්ධ වෙනවා. ඉන් එහාට අනික් වැඩක් නැහැ ඊට පස්සේ වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන භව නැහැ. එහෙනම් විද්‍යාවේ මුක්ති. ඉතින් ඒ කර්ම එසේ වුණානේ. නැවත නැවතත් සෝවාන් සිර රහත් දක්වා බලමින් වාසය කරන්න අනුපස්සී විහෙරති. මේ ඉදිරිපත් කරලා තියෙන වචන තුනට අදාළව තමයි මම මේ ගැලපීම කළේ. ඒ නිසා මේ වචනවල අදාළ අරුත් හීන වී යාම තුළ සද්ධර්මය යටපත් වුණා. සද්ධර්ම ප්‍රතිරූපක ඉස්මතු වුණා. ඒ වගේම පුද්ගල සංවරයක් මුල් කොට ගත්ත සසුනක්, සම්මුතිය මුල් කොට ගත්ත සසුනක්, පෘථග්ජන භාවය මුල් කොට ගත්ත සසුනක්. ඒක තියෙන්න ඕන. අරක නැති කාලේ මේකවත් තියෙන්න ඕනේ. ඒසකට පහර ගහලා හරියන්නේ නැහැ. ඒක තිබුණ නිසානේ ඊළඟ එක ඉස්මතු කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක අර වර්තමානයේ කාගේවත් වරදක් නිසා නොව මේ සද්ධර්මයේ ආර්යයන්ගෙන් අතින් පෘථග්ජනෙන් අතර අයම තුල අනුහුබ්බේන පෘථග්ජනගතෝ හෝති අර්ථ විකෘත වීම තමයි අපට මග වැහුනේ. අපට මග වහන්න කාටවත් අයිතියක් නැහැ. Tamanට ඕන නම් මග සසර ගමන හදාගෙන ගියාට කමක් නැහැ. නමුත් මිදෙන්න ඕන නම් ඒක වහන්න කිසිම ඒකාධිකාරයකට අයිතියක් නැහැ. මතක තබා ගන්න. Taman හොයා ගන්න වෙනවා. ඒ නිසා මේ කවුරු කීවත් බෑ කියන ඒකාධිකාරයේ Tamanගේ හිතුවක්කාරකමක් විතරයි. තථාගතයන් වහන්සේ වදාහරන්නේ විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ විවෘතෝනොත් බබලනවා. ධර්ම විනය මනාව පිළිපදින්නේ නම් ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන වචනයක් තියෙනවා. මාර මනාව පිළිපදින්න වෙනවා. ඊට පස්සේ කිසිම බ්‍රාහ්මණ මතවාදයක් කාටවත් එරෙහිව පැවිද්දන් ගිහියන්ට එරෙහිව පුරුෂපක්ෂේ ස්ත්‍රීන්ට එරෙහිව භික්ෂුන් භික්ෂුණීන්ට එරෙහිව පනවලා තිබෙනා වූ මතවාද එකක්වත් ධර්මයේ හමුවේදී වැදගත් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කර ධර්මයේ හමුවේදී අනුගමනය කළොත් ඔවුන් යන ගමන නවත්තන්න තථාගතයන් වහන්සේටවත් බැරි කොට අන් අය කෙසේ නවත්තන්නද? ඒ සඳහා දියුණු නුවණක් ඇති අය, හොයපු අය, ඥානවන්ත අය, තමන්ට ඉහාත්ම වශයෙන්ම ලෝකෝත්තර සැනසීම උරුම අය මේ ලෝකෝත්තර සැනසීමට සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවින් මේ ලෝකෝත්තර සැනසීමටපත් වෙනවට තමයි සද්ධර්මයට පැමිණෙනවායි කියන්නේ. පොතක් ඔළුවේ තියා ගන්නවට නෙමෙයි සද්ධර්මයට පැමිණෙනවායි කියලා කියන්නේ. අන්න එතකොට සද්ධර්මයට සැමනීමේ අම්මහදිට්ඨිය ආරම්භ වෙන්නේ කර්මක්ෂය වීමත් සමග. කර්ම රැස් කරන්නන් කර්ම විපාකයට මේ ප්‍රවිෂ්ඨ වීමේ දසවත්තක සම්මාදිට්ඨිය තුළ ඉන්නවා. ඒක භවගාමී. ඒකයි මම කිව්වේ මෙබඳු වචන අපට මාතෘකා පාඨ වශයෙන් ලබා දුන්නම අප පැහැදිලි කරලා තියෙන දේ තවත් විදිහකින් කියන්න පුළුවන් වෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. නමුත් අපි කියනකොට ඔක අලුත් දෙයක් වෙනවා අනිවාර්යයෙන්. මොකද අපි කටපාඩම් කරන කියන එකක් නෙවෙන්නේ.
එතකොට තවත් අය සවන් දීලා ඇත්ත නේනම් කියලා තේරුම් ගන්නවානේ. එතකොට ධර්මදේශනාවක් අහලා භව නිරෝධගාමී එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි හැදෙනවා නම් එතකොට මේ ලෝකේ දුකින් අතමුදවා ගන්න මගනේ. අද මේ සමාජයේ මතුවේ තිබෙනා වූ ප්‍රශ්නවලට නීතියෙන් විසඳුනුත් ඕනේ, පාලකින්ගේ විසඳුනුත් ඕනේ. නමුත් බුදුදහම පැත්තෙන් මේ සියල්ල කළමනාකරණය කරගන්න, දරා ගන්නට. එයින් තවත් හානියක් විනාශයක් කෙනෙකුට නොකරන්නට අවශ්‍ය කාන්ති නැත්නම් යොසීමත් සැබෑ බෞද්ධයන් තුළ තිබෙන්න වෙනවා. ඒකත් පිළියමක්. කලබල වී සියල්ල අවුල් කරගන්න එකේ තියෙන හානි පේනවනේ ඔබට. එහෙනම් කලබල නොවීම චිත්තාභ්‍යන්තරයේ බඳු ගති ලක්ෂණ නැති අයගේ ස්වභාවයක්. අදාළ කරුණු තේරුම් අරගනිමින් ඉහතින් සඳහන් කළා වූ යට වුණ කරුණු ආර්ය සම්මාදිට්ඨියට දසවස්තුක සම්මාදිට්ඨිය පැමිණීම, පංච උපාදානස්කන්ධයේ විග්‍රහය, ශරීරයේ රූප වලට සීමා වීම, කර්මක්ෂේකීමේ කර්මය අතහැර කර්ම මාර්ගය තුන විතරක් විග්‍රහ කිරීම. කියන මේ තුල ඉවත් වූයේ නිවන් මඟ දුකින් මඟ කියන එක දැන් ඔබට පැහැදිලි ඇති. අන්න අපිද දැන් විකෘති කරන්නේ. අරකයි විකෘතිය අපි දැන් මේක මතු කරලා පෙන්වන්නේ ත්‍රිපිටකයේ තියෙන එක. අදාළ කරුණ තේරුම් ගනිමින් ඔබට මේ මඟ ගන්නට ලැබේවා. ඔබ ඇසුරු කරන අයටත් එහෙනම් මේ මඟ පෙන්වමින් නිවැරදි සම්මාදිට්ඨියෙන් ඉහාත්ම වශයෙන්ම නිවන සැනසුන් මිනිසුන් බවට පත්වීමට ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි භාවයේ බාධාවක් නැහැ. ඔබට මේව කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වය. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි මංජුලා කුමාරි බමුණුසිංහ මහත්මිය, බුලත් සිංහල අතුර පස්දුන් ගාඩන්හි පදිංචි චමිලා කුමාරි බමුණුසිංහ මහත්මිය, හොරණ මූණගම පදිංචි නිරෝෂණී බමුණුසිංහ මහත්මිය යන අය විසින් තමයි මට පෙන්නේ සොයුරයන් විසිනි. ඔවුන් මොකටද මේක කරලා තියන්නේ කියලාත් හොයලා බලන්න ඕන. වටිනා වැඩක් කියලා මට හිතෙනවා එතකොට. අරමුණ දායකත්වයේ දරන අයගේ දයාවර දෙමව්පියන් වන බුලත් සිංහල හිග්ගල පදිංචි බමුණුසිංහගේ විමලසේන මහතා සහ සෝලන් ආරච්චිගේ ජයන්තා ඉන්ද්‍රාණි මහත්මියගේ මාර්තු මාස 9 වන දිනට සහ මාර්තු මාස 30ක් වන දිනට යෙදුන සහ යෙදෙන ජන්මදින වෙනුවෙන් එම දෙමව්පියන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සැලසේවා, සුබ උපන් දිනයක් වේවා, දීර්ඝායු සම්පන්න වේවා කියන මේ පැතුම් සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය කරන බව ප්‍රඥාව වැඩිම තුළින් ධර්මාවබෝධය ලැබේවායි පතමු. මව්පියන් වෙනුවෙන් දරුවන්ගේ සුන්දර ප්‍රාර්ථනයක්. චිත්ත ධෛර්යය වඩවන, සතුට ලබා දෙන අනුමෝදනය සිදු වෙන. නියත වශයෙන්ම සතුට වෙනවනේ දැනගන්න. කියන්නේ අපි මේ පැහැදිලි කරන මග ගන්නවා කියන එකයි මේකෙන් පෙන්වන්නේ. දෙපාර්ශ්වයේ මියගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම දෙනාට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. පරලොස්සපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අනුමෝදන් වෙලා ජීවිතයේ තන පිනෙන් පිරේවි සපවත් වෙයි. ඒක ලෞකික දෙයක්. මතු උපදිනා භවයකදී මේ ඉහත සඳහන් කරුණු තේරුම් ගන්නට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තමයි ඔවුන්ගේ කර්මය ඡය වෙන්නේ. වුණුත් කරගන්න ඕනනේ. නිකම්ම ඡය වෙන්නේ නැහැ. එමෙන්නම දායකත්වයේ දරු අයගේ පවුල් වලට සම්බන්ධ ලොකු කුඩා සියලු දෙනාටත් මෙම ධර්මදේශනය ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් බුලත් සිංහල ශ්‍රී ඥානාලෝක පරිවේනාධිපති අටගම්පිටියේ ඥානාලෝක නායක ස්වාමින් වහන්සේටත් බුලත් සිංහල ශ්‍රී බුද්ධඝෝෂාරාමාධිපති බුලත් සිංහල යසස්වී නාහිමි පණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම උතුම් නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔවුන්ගේ මේ ධර්ම දානයේ බලාපොරොත්තුව. එබැවින් තමා හැදු වැඩු දරුවන්ට දරුවන් වශයෙන් සුජීවත්ව වාසය කරන්නා වූ මව්පියන්ට දක්වන උපරිම ගෞරවයක් උපහාරයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් ධර්ම දානයක් දී සුබ උපතයන් දිනයක් සමග නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම වගේම ධර්ම අවබෝධයට මංපෙත් සලසා දීම දරුවන්ගේ උපරිම යුතුයකමක්. එනිසා මේ දෙදෙනාට සුබ උපන් දිනයක් වූවා වේවා. නිදුක් නිරෝගීව සුවපත්ව තවදුරටත් හැකිතාක් ධම් කරුණු අවබෝධ කරගෙන නිවන සැනසෙන මඟ ගන්නට ලැබේවා. යුතුයකමිට කළා වූ දරුවන් දියණියන් තිදෙනා ඇතුළු කොට ඇති සමස්ත
ධර්මස්වණය කළා වූ පවුලේ සහ මේ පැතුම් පැතුවා වූ හැම දෙනාටමත් ධර්මස්වණය සහ අවබෝධය අනුසෝතගාමීත්වෙන් මිදී පටිසෝතගාමී වීමටත් ඒ තුළින් නිවන සැනසෙන මං පෙත්විර කරගන්නටත් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං